ආයුබෝවන් පුතේ. හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. ආයිබෝවන් සර්. කොහමද ඔයාලට? ආයිබෝවන් සර්. හරි. හොඳයි. කොහොමද ආදරයෙන් ඔයාලව පිළිගන්න? ඉච්ච අපේ ඔන්ලයින් ශිෂ්‍යත්ව පන්තියට 4 වසරේ පන්තිය අපි ආරම්භ කරමු. පුතේ ගන්න නිබන්ධනය ළඟට. right. අපි ඉස්සෙල්ලාම අපි සුපුරුදු විදිහට අපේ සිංහල ඡේද අභ්‍යාසය කරලායි පුතේ. ශිෂ්‍යත්ව පේපරේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඡේද ආශ්‍රිත ප්‍රශ්නයක් එන්නේ. සිංහල විෂය මව්බස විෂයට ආශ්‍රිතව. 30 පිටුව අංකය 30. පුතේ පුබුදුනි පෙරගෙන යම් අදුක ආක්ෂා කොහමද? පෙරදිග ලෝකය. පෙරමි කොහමද? හොඳයි සර්. right. එහෙනම් මල්ලි අපි මේ කවි ටික කියමු ප්‍රශ්න ටිකට සාකච්ඡා කරන වෙලාවට. එහෙනම් පටන් ගන්න පුතේ. 30 පිටුවේ කවි 3ක් තියෙනවා. හරිද? ඒක චූටි printing miss එකක් තියෙනවා. තුන්වෙනි කවිය හැමෝම බලා ගන්න. දිනුෂ බලා ගන්න. තුන්වෙනි කවිය පළවෙනි පේලිය. අගනා දුබල වන මල් ගොමු අත බැත් නෙමෙයි ඇත. අගනා දුබල වන මල් ගොමු ඇත බැන්දේ නෙමෙයි බැද්දේ. මෙහෙම හැදෙන්න ඕනි පුතේ. ඇත බැද්දේ. හරි. පළවෙනි පේලිය. ඊට පස්සේ තුරුමත කුරුල්ලන්ගේ සුමිහිරි සද්දේ තියන්න තියෙන්නේ මෙන්න මෙහෙමනේ තියෙන්නේ. ඔන්න ඔහොම වචනයක් තියෙන්නේ. ඒක වැරදි. ඒක වෙනුවට මෙහෙම මීදුන් පටල පෙර වූ නිල් කඳු මැද්දේ සීතල රිදී දියවැල් පහලට ඇද්දේ. එන්න අන්න එතනට එන්න. හරි. එක ප්‍රශ්නයක් යනවා 32 වෙනි පිටුවට. අවසාන ප්‍රශ්න 10 වෙනි ප්‍රශ්නේ තියෙන 32 වෙනි පිටුවේ. හරි. දැන් පටන් ගන්න හැමෝම ලියන්න. සර් 32 පළවෙනි ප්‍රශ්න තුන්වෙනි ප්‍රශ්නේද සර්? එනුමේ මොකද්ද පුතේ? 32 වෙනි පිටුවේ තුන්වෙනි ප්‍රශ්නේද සර්? නෑ. 30 පිටුවේ ප්‍රශ්න දෙවෙනි ප්‍රශ්නේ පටන් ගන්න පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටේ කවි 3ක් තියෙන්නේ. ඒකේ ප්‍රශ්න ටික තියෙනවා 31 පිටුවෙත් තියෙනවා 32 පිටුවේ මුල තියෙනවා ප්‍රශ්නයක්. 10 වෙනි ප්‍රශ්නේ තියෙන 32 පිටුවේ මුල. අන්න එතනට එනකල් ලියන්න. පැහැදිලිද? හරි.
මොනාරි ගැටලුවක් තියෙනවා නම් කියන්න.
සර් අර 32 පිටුවේ ගංගාව මුහුදට ගලා ගියේය. ආන්ගේ ප්‍රශ්නෙට මම විතර නේද කරන්න තියෙන්නේ? එතනට එනකම් විතරයිනේ. ඔව් පුතේ ඔව්. සෙටිනාසි ඉවරයි. හරි මඩියෝ හරි. සර් සඳෙසි ඉවරයි. හරි. සර් මදුකත් ඉවරයි. හරි බදුක. සර් පුබුදිනිත් ඉවරයි. කො තව ලියන අය? සර් අක්ෂා හදලා ඉවරයි. හරි. හරි උත්තර ටික සාකච්ඡා කරමු පුතේ. හරි. අපි තුල ලස්සනටම ලස්සන කියන්න අපි එක්කෙනාට එක්කෙනාට කියමු. ආක්ෂා පළවෙනි කවිය කියමු ආක්ෂා. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය පන ඇති මහා සම දුරු පවුරෙන් වටය ඉලදිව ඉන මගේ මා ඉපදුණු රටය ලොව අන් සියලු දිවයින මේකට යටය. හරි පුබුදුනි දෙවෙනි කවිය කියන්න පුතේ. මහවැලි කැලණි වලවේ කළු යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන නැග්ගා බැයුම් තැනි තලා හෙල් අතරින් රිංගා මේවා ගලයි මිනි ගැටදිය. right මදුක කියන්න තුන්වෙනි කවිය. අගනා දුබල වන මල් ගොමු අත බැන්දේ තුරු මත කුරුල්ලන්ගේ සුමිහිරි සද්දේ මීදුම් පටල පෙර ඌ නිල් කදු මැද්දේ සීතල රිදි දියවැල් පහළට ඇද්දේ. right අපි තව කෙනෙක්ගෙන් අහලා බලමු. නවෝදිනා ඉන්දීවරි නවෝදිනා කියමු පුතේ කවිය. සම්පූර්ණ ගන්න බැරි වුණා. මොකද පුතේ? පේපරේ ගන්න බැරි වුණා සර්.
අපේ ළඟට පේපර් එක ගන්න බැරි වුණා. කාටද? ඔයා පේපර් එක ගන්නේ කොහොමද? PDF එකකට මම ඔයාලට එවන්න ඕනේ. හරි. මල්මි කියමු ආයේ පළවෙනි කවිය මල්මි. පෙර දිග ලෝකයේ බබලන් මුතු ඇටය පන ඇති මහ සමුදුරු පවුරෙන් වටය හෙළදිවයින මගේ මා ඉපදුන රටය ලොවන් සියලු දිවයින මේකට යටය. right. තෙනුමි කියමු දෙවෙනි කවිය. මහවැලි කැලණි වලවේ කළු යන ගංගා සමනල කන්ද මුදුනේ සිට පැන දැන්ගා බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා මේවා ගලයි මිනි කැට දිය යට හංගා. right. සඳසි තුන්වෙනි කවිය. අගනා දුම්බල වන මල් ගොමු ඇත බැද්දේ තුරු මත කුරුල්ලන්ගේ සුමි හිරි සද්දේ මීදුම් පාටල පෙර ඌනිල් කඳු මැද්දේ සීතල රිදී දියවැල් පහලට ඇද්දේ. නියමයි සඳසි නියමයි. හරි. එහෙනම් ප්‍රශ්න ටික බලමු දැන්. පළවෙනි ප්‍රශ්නෙන් කියනවා සීතල රිදී දියවැල් පහලට ඇදෙන්නේ කොහේ සිටද? කොහේ සිටද පුතේ? නිල් කඳු මැද්දේ සිට මීදුම් පටල පෙර වූ නිල් කඳු මැද්දේ සීතල රිදී දියවැල් පහලට ඇද්දේ නිල් කඳු මැද සිට කියලා ලිව්වනම් හරි. මොකද පුතේ? නිල් කඳු මැදින් කිව්වොත් වැරද්ද. හරි. ඒක ගන්න පුළුවන් අපිට. අපේ ප්‍රශ්නය අහන විදිහට තමයි අපි උත්තරය හදන්නේ. කොහේ සිටද කියලානේ තියෙන්නේ. එතකොට නිල් කඳු මැද. හරි දැන් මැදින් කියනවට වඩා මැද සිට කියලා ලියනවා හරි. ප්‍රශ්නේ අවසන් වෙන විදිහට උත්තරේ ගන්න උත්සාහ කරමු අපි. එතකොට ලේසි. අගනා දුබල වනමල් තිබෙන්නේ කොහේද? කොහේද? තුන්වෙනි ප්‍රශ්නේ. මේ සඳහන් ගංගාවන් මොනවාද? මහවැලි කැලණි වලවේ කළු කැලණි වලවේ කැලණි කරුවලවේ මහවැලි කැලණි වලවේ කළු යන හරි මහවැලි කැලණි වලවේ කළු කියලා ලියපුවනම් හරි. ඔතන ඔය මෙහෙම දෙයක් තියෙනවා. මහවැලි කැලණි කළු වලවේ නිසා ප්‍රශ්නෙට උත්තර දීපන් මයික් මියුට් කරමු. හරිද? මහවැලි කැලණි කළු වලවේ තමයි සාමාන්‍ය අපි භාවිතා කරන්නේ. හැබැයි මේ කවියක් විදිහට පද ටික ලස්සනට එන්න තමයි
මහවැලි කැලණි කළු වලවේ යන ගංගා කියනට වඩා ලස්සනක් තියෙනවා. මහවැලි කැලණි වලවේ කළු යන ගංගා. ඒ වගේ අදහසක් දෙන්න තමයි එතන ලියලා ඇති කියලා මම හිතන්නේ. හරි. ප්‍රශ්න 3යි 4 වෙනි එක. එම ගංගා ආරම්භ වන්නේ කොහේ සිටදයි කවි පෙළේ සඳහන් වේද? සමනල කන්ද මුදුනේ සිට. සමනල අපිට තියෙන්නේ කොහමද? සමනල කන්ද මුදුනේ සිට. ආරම්භ වන්නේ කොහේ සිටද කියලා අහන්නේ. සමනල කන්ද මුදුනේ සිට. දියයට ගංගාවන් ගලා යන්නේ මොනවාද? මිනිකැට. හය කියනවා බබලන මුතු ඇටය ලෙස. මේ සඳහන් අපේ රට හඳුන්වා ඇත්තේ කුමන ආකාරයටද? අපිට ලියන්න පුළුවන්. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය ලෙස. පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටයක් ලෙස. ලෝකයේ බබලන මුතු ඇටය. එහෙමත් හඳුන්වනවා. ඇයි? හෙළදිවයින මගේ මා ඉපදුණු රටය. හෙළ සිංහලයන්ගේ දිවයින කියලාත් හඳුන්වන හෙළදිවයින. ඒ නමත් අපිට ගන්න පුළුවන්. හරි. අපිට ගොඩාක් අපිට මතක් වෙන්නේ පළවෙනි එක පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය කියන කතාව. මේකත් හඳුන්වන්න පුළුවන් නම. හරි. මුතු මෙම වචනේ ඇති පිල්ලම් මොනවාද? මුයන්නේ කියන පිල්ලම දෙනුනි මොකද්ද මුයන්නේ කියන පිල්ලම? මොකද්ද මුයන්නේ කියන පිල්ලම? උත්තරේ කියන්නද? හරි ආක්ෂා කියන්නකෝ. කෙටි කොන් පාපිල්ල කෙටි වක් පාපිල්ල. හරියටම හරි පැටියෝ. හැබැයි දැන් අර කෙටි කොන් කෙටි වක් අමතක කරමු අපි. හරි? දැන් ඒක අමතක කරන්න ඕනේ. තුන වසරෙන් අපි ඒක අමතක කරලා ඉන්නේ සාමාන්‍යයෙන්. ඒක නිසා අපි කෙලින්ම ලියමු. කෙටි පාපිල්ල. කෙටි කොන් කෙටි වක් කියලා ලියුවට ගැටලුවක් නැහැ. කෙටි පාපිල්ල මුයන්නේ තියනවා කියන්නේ තියෙන්නේ කෙටි පාපිල්ල. ඒක නිසා ඒක ආය පාරක් ලියන්න ඕනේ. අකුරු දෙකට වෙන වෙනම ලියන්න ඕනේ. කෙටි පාපිල්ල. මුයන්නේ තියෙන අක්ෂරික විදියට කෙටි කොන් පාපිල්. තුයන්නේ තියෙන්නේ කෙටි වක් පාපිල්. හැබැයි දැන් අපි ඒක අර කෙටි කොන් වක් ඇද කියන වචන තුන හලලා පහේ පන්තියට හතරේ පන්තියට එන්නේ. ඒක නිසා ආයෙක ලියන්න අවශ්‍ය නැහැ. ලිව්වාය කියලා වැරද්දක් නැහැ. හරි? පුරුදු වෙමු අපි. කෙලින්ම ලියන්න කෙටි පාපිල්ල දිග් පාපිල්ල කියන වචන දෙක. හරි. දූපත යන වචනයට සමානාර්ථ පදයක් කවි පෙළින් සොයා ලියන්න. right. නමේ උණුසුම යන වචනයට විරුද්ධාර්ථ පදයක්. දහවෙනි ප්‍රශ්නේ තියෙන්නේ එහා පැත්ත පිටුවේ. යම් පද බලන්න 10 වෙනි ප්‍රශ්නේ. ගංගා මුහුදට ගලා ගියේ. හරි. ගංගා මුහුදට ගලා ගියේ කියන එක
අපිට ලියන්න කියන්නේ වර්තමාන කාල ඒක වචනයට. හරි? ගංගා මුහුදට ගලා ගියේ කියන එක ලියන්නේ වර්තමාන කාලේ ඒක වචනයට. ගංගා මුහුදට ගලා යයි. ගංගා මුහුදට ගලා බසී. ගංගා මුහුදට ගලා බසී. හරි ඉන්න මම මේ ටිකම අහන්නම්. දැන් මේ ටිකම අහමු අපි. හරි නේද? බෝඩ් එකම ඕනිද කාට හරි ලියා ගන්න? අවශ්‍යද මේ ටික? නෑනේ. හරි ඇහුවා. අපිට දීලා තියෙන්නේ ගංගා මුහුදට ගලා ගියේය. ගංගා මුහුදට ගලා ගියේය. ගංගා මුහුදට ගලා බසී. ඇයි ගියේය? ඇයි බසී කියන කතාවක් ගත්තේ අවශ්‍ය නැහැ නේද? හරි. දැන් වර්තමාන කාලේ ඒක වචනෙට හදන්න තියෙන්නේ. ඉස්සෙල්ලා ගංගා කියන එක ඒක වචන කරගමු. ගංගා කියන එක මම මෙයා ඒක වචන උනාම ගංග. මුහුදේ මේවා වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැහැ. උක්ත පදය සහ ක්‍රියාපදය පමණයි වෙනස් වෙන්නේ. හරි. එහෙනම් මෙයා මම වෙනස් කරන්නේ නැහැ. ගංග මුහුදට ගලා. හරි. ගියේ කියන්නේ ගිහිල්ලා ඉවරයි අතීත කාලේ. අපෙන් අහන්නේ වර්තමාන කාලේ. මේ දැන් වෙන දෙයක්. කොහොමද කරන්නේ? බසී. බසී. ඒක බසී කතාවක් ගන්න. බසී කියලා එකක් නැහැ මේකේ. යන්නේය. ගලා යයි. ගංග මුහුදට ගලා යයි. යයි. ගඟ මුහුදට ගලා යයි. මේ දැන් වෙන දෙන්නේ. තාත්තා පොළට යයි. අම්මා දර කඩයි. මල් පිපෙයි. මල පිපෙයි. එහෙමනේ. ඔතන කොටස් දෙකක් තියෙනවා ප්‍රශ්නේ. දීලා තියෙන්නේ ගංගා මුහුදට ගලා ගියේය. අතීත කාල බහුවචනයි අප්‍රාණවාචී වලින්. ඔයාට කියන්න කියලා කියන්නේ වර්තමාන කාලෙටත් හරවන්න ඕනි මේක. ඒ වගේම මේක ඒක වචනයටත් හරවන්න ඕනි. හරි? ගොඩක් දෙනා ගංගා කියලා කෙලින්ම ලිව්වා. අතීත කාලයේ වර්තමාන කාලයේ විතරයි ප්‍රශ්නේ ඔයා දැක්කේ. හරිද? ගොඩක් දෙනා දැක්කේ වර්තමාන කාලයට ලියන්න කියන කෑල්ල විතරයි ප්‍රශ්නේ හරියට දැක්කේ. ඒක නිසා ඔයාලා ලිව්වා ගංගා මුහුදට ගලා යයි නැත්තම් බසී කියලා. හරිද? හැබැයි ප්‍රශ්නාස්සේ කිව්වා ඔයාට ලියන්න කියලා ඒක වචනෙටත් හරවන්න. හරි? අන්න එහෙම අහනවා. හරි. එහෙනම් මේ ටික අහවරයි. ඒකට යන්නේ කියලා ලියන්න පුළුවන්ද? යන්නේ යන්නේය. යන්නේ කියලා ලියන්න බැහැනේ. ඇයි යන්නේ කියලා ලියන්නේ? right. එහෙනම් අපි යමු. අපි අදත් ඉක්මනට මට මේ ඉවර කරගන්න ඕනි පිල්ලන් ටික. ඒක නිසා අද අපි උපරිම උත්සාහයක් ගමු පිල්ලන් ටිකේ බොහෝ දුරට ඉවර කරගන්න. හරිද? අපි පුතේ පිල්ලන් 3ක් කතා කරලා තියෙනවා මතකද? පෙරලා ගන්න 14 වෙනි පිටුවට. කීවෙනි පිටුවද සර්? 14.
අපි එදා ඉගෙනගෙන තියෙනවා බලන්න මතකද කියලා අපි එකක් ඉගෙන ගත්තා මෙන්න මෙහෙම එකක්. මෙන්න මෙහෙම දාපු පිල්ලමක් ඉගෙන ගත්තා. යෂාන් මොකද්ද නොයේ මා මේකට දාලා තියෙන පිල්ලම? ටක් ගාලා කියන්න ඕනේ. මදුක මොකක්ද? පිල්ල. ආ? පිල්ල. ඇල පිල්ල. All right. ඇල පිල්ල. එක ඉගෙන ගත්ත එක. හරිද? අපි ඉගෙන ගත්තානේ මනහර සහ මාලක, නයනා සහ නාලක, ගඟ ළඟ කරන ගායන, අසන්න තව තාරක, සරලා සහ සාගර, එන්න එන්න ආදර, මල් කඩලා මාල සදා සරසන්නට පාසල. ඔන්න අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ සදෙව්මි අපි ඉගෙන ගත්තා මෙන්න මෙහෙම එකකුයි. මොකක්ද සදෙව්මි මේ? කෙටි ඇද පිල්ල. කෙටි ඇද පිල්ල. right. ඔන්න මොකෝ කෙටි ඇද පිල්ල ඉගෙන ගත්තා අපි එදා. හරි. මේක ටිකක් දියුණු වෙලා මේකේ තව කොටසක් අපි ඉගෙන ගත්තා. දීක්ෂා මතකද දීක්ෂා? මේ ඉගෙන ගත්ත එක. ඕක ෂුවර් එකටම කවිදු බබාට නම් මතක ඇති. කවිදු දික් ඇද පිල්ල. දික් ඇද පිල්ල. right. good. අපි තුන්වෙනි එක විදිහට ඉගෙන ගත්තේ දික් ඇද පිල්ල. හරි. මතක ඇතිනේ? වැව ළඟ ඉඳලා වැතර මාමා මැස්සට මේවල් යවලා ආවා. සව් කැඳ හදලා කෑමත් කාලා නැන්දා නෑගම් යන්නට ආවා. මතකනේ? නේද? හරි. ඔය තුන විතරයිනේ පුතේ අපි එදා ඉගෙන ගත්තේ. අපි තව එකක් ඉගෙන ගත්තද? නෑ සර් ඔය තුන විතරයි ඉගෙන ගත්තා. right. එහෙනම් ඇල පිල්ල, කෙටි ඇද පිල්ල, දික් ඇද පිල්ල ඉගෙන ගත්තා. හරි. තව චූටි දෙයක් මතක් කරන්න ඕනි. හරිද? සදෙසි ඇල පිල්ල මා කියනකොට ඇහෙනවා කිව්වා શબ્දයක් සර්. මොකද්ද શબ્දේ? ශබ්දය. ශබ්දය පැටියෝ. ශබ්දය ඇහෙනවා කිව්වා. කෙටි ඇද පිල්ල දාලා තියෙන අකුරක් කියනකොට අපි කියමු මැ කියනකොට මං අපිට ඇහෙනවා කිව්ව શબ્ද මොකද්ද? ශබ්දය. શબ્දය. right. શબ્දය. දික් ඇද පිල්ල දාලා තියෙනකොට අපි හිතමු මැ කියලා. අපිට ඇහෙනවා කිව්වා ශබ්දය. ඔන්න එහෙනම් අපි යමු අද අලුත් තව පිල්ලම් ඉගෙන ගන්න. කවදාවත් අමතක කරන්නේ නැහැ. කවද වෙනකන්ද මේවා අමතක කරන්නේ නැත්තේ? කවද වෙනකන්ද? ආක්ෂා ඇයි සර්? මේ උගන්වන සර් උගන්වන පිල්ලම් කවදා වෙනකන් අමතක කරන්නේ නැතුව තියාගන්න ඕනේද අපි? හැමදාම බෑ. කවද වෙනකන්ද? ශිෂ්‍යත්වය ලියනකන්. අන්න වැරදුන තැන තිනාශා අපිට. ශිෂ්‍යත්වය ලියනකන් නෙවෙයි. අපි මැරෙන තුරාවට මේක මතක තියෙන්න ඕනේ. එක්කෝ මේක වෙනස් වෙන තුරාවට මතක තියාගන්න ඕනේ. සමහර වෙලාවට මේක ඉදිරි අනාගතයේ වෙනස් කරයි. හරි? වෙනස් වෙනවා භාෂාවල් කාලයක් යනකොට වෙනස් වෙනවා. එහෙම දවසක වෙනස් ඉස්සෙල්ලා අපි කිව්වේ මේ දික් වචනේ පාවිච්චි වෙන්නේ නැහැ පුතේ අපි ඉගෙන ගන්න කාලේ. හරිද? අපි ඉගෙන ගන්න කාලේ පාවිච්චි
කෙනෙක් දීර්ඝ කියන එක. දැන් තමයිනේ දික් කියන වචනේ ආවේ. ආන්න එහෙම දවසක වෙනස් වෙන තුරු අපි මේක පාවිච්චි කරන්න ඕනේ. හරි? කවදා වෙනස් වෙයිද දන්නේ නැහැ. හරි. අපි යමු පළවෙනි එක හරි දෙවෙනි එක හරි 3 හතරවෙනි එක. මෙන්න හතරවෙනි එක. කෙටි ස්පිල්ල. සර් ඒක ලියන පොතේ ලියා ගන්න ඕනිද? කෙටි ස්පිල්ල. දිනුෂ එයාට තියෙන සද්දේ තමයි යි ශබ්දය. යි ශබ්දය. හරි. ඊළඟට දික් ස්පිල්ල. පස්වෙනි එක තමයි දික් ස්පිල්ල. ඒ බබාට දෙන්නේ ඊ ශබ්දය. එයාට අඬන්න කියන්නේ ඊ කියලා. හරි. මෙයාට අඬන්න කියන්නේ යි කියලා. right. එහෙනම් මදුක මෙතන ලියා ගන්න ඉස්සෙල්ලම සර් දික් කියන එකට දීර්ඝ ලියන්න පුළුවන් නේද? මොකටද බැරියෝ? දික් කියන එකට දීර්ඝ කියලා ලියන්න පුළුවන් නේ? අක්ෂද මගෙන් ප්‍රශ්නය ඇහුවේ. ඔව් සර්. බෑ පැටියෝ. ලියන්න බෑ. අපිට දීලා තියෙන්නේ මේ විදිහටනේ. අපිට ඊට එහා දෙයක් කරන්න බෑ. හරි? එනිසා දික් විතරයි දීර්ඝ කොහෙවත් මේ විෂය නිර්දේශය තුල අපිට කියලා දෙන්නේ නැහැ. ඒක නිසා කිසිසේත්ම ඔයා වෙනස් කරන්න යන්න එපා. හරි? හරි මේ බලන්න. ඔන්න. පෑකුරු දෙකක් ලිව්වස. හරි? මෙන්න බලන්න. සිංගිති මිහිරි සින්දු කියා අකුර උඩින් තොප්පි දමා. සිංගිති මිහිරි සින්දු කියා අකුර උඩින් තොප්පි දමා. ඊ ශබ්දය අරගෙන එන ස්පිල්ලයි මං. කෙටි ස්පිල්ලයි මං. එහෙනම් මේක අකුරට උඩින් දාන්නේ හරියට ඔය විදිහට. මම මේ ඔයාලට පේන්න ටිකක් ලොකුවට ලියුවේ. right. මෙයා බලමු. අකුර උඩින් සිටිනා මම තොප්පියක් වගේ. හරි? අගට බිඳුවක් දමා ඊ ශබ්දය ගෙයි. යාළුවනේ දන්නවාද මගේ නම කවුදයි? ස්පිල්ල මමයි දික් ස්පිල්ල මමයි. right. ඔන්න. එහෙනම් මෙන්න මේ විදිහට ලියනවා කෙටි ස්පිල්ල. මෙන්න මේ විදිහට දානවා දික් ස්පිල්ල. ඕන්න ඔය ගැන තමයි අද ඉස්සෙල්ලාම කතා කරන්නේ. එහෙනම් අපි බලමු ඔයාට මම තව ලස්සන සින්දුවක් දීලා තියෙනවා. බලන්න ඔයාගේ නිබන්ධනයේ පුතේ. ලස්සන සින්දුවක් තියෙනවා පුබුදුනේ. හරි? ගිගිරි පාද තබාලා මිහිරි ගීත ගයාලා සිංගිති සිනා විහිදලා සීරුවකට නටාලා. ටීනා කිරිටික වික්කා මීනා මිලදී ගත්තා. ඇති පදමට සීනි දමා සිරිනී කිරිටික බිව්වා. right. ලස්සන සින්දුවක්. අපි අහමු කාගෙන් හරි මේක. මදුක ලස්සනට කියමු බලන්න පළවෙනි එක. ගිගිරි පාද තබා මිහිරි ගීත ගයාලා සිගිති සීන
සිගිති සිනා විහිදලා සීරුවකට නටාලා හරි. සීනක් සදෙව්මි දෙවෙනි කවිය. සීනා කිරි ටික වික්කා මීනා මිලදී ගත්තා ඇති පදමට සීනිදා සීරිනි කිරි ටික බිව්වා. right. එතකොට මේ බලන්නකෝ. දැන් ඔයාලා දැන් මෙන්න මේ වචන ටික තියෙනවනේ මේකේ. මේ බලන්න. ගිගිරි. ගිගිරි. ගීත. හරි. සිනා සීරුවකට. right. ටික ටීනා. මිලදී අර ගිගිරි කියන එක අර රයන්න තියන්නේ මේ ඉස්බිල්ල නේද? හරි ගිගිරි. මිල මීනා සිරිනි සීනි හරි අපි කියලා බලමු මේ ටික ගිගිරි ගී ගී කියනකොට ඊ කියන්නේ කෙටි ස්පෙල් ගීත ගී ගීත කියනකොට ගී ඊ શબ્දය දික් ස්පෙල් හරිද බබෝ ඊට පස්සේ සිනා සි ඊ શબ્දය එන්නේ එතකොට කෙටි ස්පෙල් සීරුවකට සී කියනකොට ඊ શબ્දේ දික් ස්පෙල් ටික ටි ඊ શબ્දේ කෙටි ස්පෙල් टीना टी ई शब्दे दिक स्पेल मिल मी ई शब्दे केटी स्पेल मीना मी शब्दे मी කියනකොට मी කියන එක සහ શબ્ද ઈ શબ્දේ දික් ස්පෙල් සිරිනි සි ઈ શબ્දේ කෙටි ස්පෙල් सीनी सी කියනකොට ඊ શબ્දේ දික් ස්පෙල් හරි එහෙනම් අපි ආයේ කියමු සින්දුව ගිගිරි පාද තබාලා මිහිරි ගීත ගයාලා සිඟිති සිනා විහිදලා තීරුවකට නටාලා ටීනා කිරි ටික වික්කා මීනා මිලදී ගත්තා ඇති පදමට සීනි දමා සිරිනි කිරි ටික බිව්වා හරි මට වඩා ලස්සනට ඔයාලට කියන්න පුළුවන් සර්ට වඩා හරි උත්සාහ කරන්න හරිද එහෙනම් අපි වචන ලියමු මේකේ ඔයා පුතේ මෙහෙම ලියා ගන්න සර් බෝඩ් එක මකනවා සර් දැන් ඔය බෝඩ් එකේ දැම්මු අර ගිරි ගීතේ ටික ලියා ගන්න ඕනිද? නෑ පැටියෝ නෑ ඒ ටික නෙමෙයි ලියන්නේ මෙන්න මේ ටික ලියන්න ඕනේ පොතේ දෙපැත්ත ලියා පොතේ දෙපැත්ත ලියා ගන්න ඊ શબ્දය හරි දැන් මම දෙනවා අකුරු ඔයා ඒකෙන් වචන හදන්න අපි ගිය ඒ කලානේ දී පි ki
की वी वी नी नी राइट ऐसे वचन 5 10ක් ඇදේ සර් මෙනු ලියලා ඉවරයි. හරි සර් සන්දේසි ඉවරයි. हाँ සර් apa deh kian සන්දේ ඉවරයි. hari සදෙව්මි කියමු බලන්න ලියපු වචන ටික අනිත් යාළුවා අහන් ඉන්න ලියපු කට්ටිය ඔව් ලියපු ටික කියන්න සදෙව්මි සාමාන්‍ය ඉන්නේ සන්දේසි ලියපු ටික කියන්න සන්දේසි ඉවරයි. හරි සන්දේසි ලියපු ටික කියන්න දින දී කිරි පින පීසා කිකිලි කීර විල වීදුරු නික නීල නික නීල නෑ නෑ ලියන්නේ මොකද්ද ලියන්නේ නික 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 කියනවානේ ගසක් තියෙනවානේ රයිට් තව කවුද ලිව්වේ සදෙව්මි ඉවරයි සර්. හරි සදෙව්මි කියමු බලන්න රයිට් සදෙව්මි කියලා තරුසි නවෝදයා ඉග දීසිය පිහිය පීරිසිය කිරණ කියමින් විදුලිය වීදුරු වනිදිය නීල. right සදෙව්මි හරි සර් දිනාශලී ඉවරයි. හරි තරුෂි නවෝදයා කියන්න තරුෂි දියදී කිරි පිංගාන පීරිසිය දියදී කිරි පිංගාන පීරිසිය
හරි කවිඳු. හරි ඉන්න මං කියන්නම්. ඉන්න මං කියන්නම්. චේතන ලිව්වද? ඔව් සර්. ලියමු කියවු බැරියෝ. දියදීසිය පියන පිල්ල කිකිලි කීරමින් විල්ල වීදුරුව නිල්වාම් නීල. right ආක්ෂා කියමු. දිව දීපය පිහිය පීරිසිය කියත කීටයා විනා කිරි වීදුරුව නියපොතු නීල. right තව එක්කෙනෙකුට අවස්ථාව දෙන්නම්. ටිනාෂා කියන්නද? දිග දීමනා පිල පීර කිකිලි කීර්ති විනුදි වීර නිල් නීතිය. right දැන් මේක කියන්න බැරි වෙච්ච කට්ටියට අපි ඊළඟ එක අවස්ථාව දෙනවා. හරි එහෙනම් අපි ඊළඟ පිල්ලමට යමු. ඔන්න එහෙනම් ඊ શબ્දයක් එක්ක අපි කිව්වා කෙටි ස්පිල්ල තියනවා කියලා. ඊ શબ્දයක් එක්ක දික් ස්පිල්ල තියනවා කියලා කිව්වා. එහෙනම් දැන් ගැටලුවක් නැහැ. හොඳට ඒක ප්‍රශ්නයක් කරගන්න. ඒකෙන් මොන හරි ප්‍රශ්නයක් අහුවොත් අපිට පුළුවන් දැන් මේ පිල්ලන් දැන් 6ක් නේ 3යි 4යි 5 දැන් 5යි අපි 6 7 කතා කරමු දැන් එහෙනම් ඔන්න 5 හරි 6 වෙනි එක කෙටි පාපිල්ල එයත් එක්ක ඉන්නේ ඌ શબ્දය. ඊළඟට දික් පාපිල්ල එයත් එක්ක ඉන්නේ ඌ શબ્දය. හරි නේද කියලා ගන්න පුතේ. ලිව්වස right අපි මේ පාපෙල්ල ඉගෙන ගනිද්දී ඔයාලා දැනට මෙන්න මෙහෙම ඉගෙනගෙන තියෙනවා. කෙටි කොන්නම් කොනෙල්ලියයි කෙටිවක් නම් වකටලියයි කෙටි ඇදනම් ඇදටලියයි පාපිල්ලේ කොටස් 3යි. හරිද? කෙටි කොන් පාපිල්ල කෙටි කොන් පාපිල්ල හරි ඊට පස්සේ කෙටි වක් නම් වකටලියයි කෙටි වක් කෙටි ඇද නම් ඇදටලියයි. හරි ඔහොම ඉගෙන ගත්තා. එහෙම නැත්නම්
මේක දික් කොන් වුණා. මේක එහෙම නැත්නම් දික් වක් කියලා ඉගෙන ගත්තා. දික් ඇද කියලා ඉගෙන ගත්තා. Who Katie Con Katie sorry Dick Con Katie walk Dick walk හරිද Katie අදපා පිල්ලෙන් එකම එක අකුරයි තියෙන්නේ රු Katie දික්පා පිල්ලෙනු එකම එක අකුරයි රු හරි ඕන්න ඔක අපි ඉගෙන ගත්තේ Katie Con Dick Con Katie walk Dick walk Katie at Dick at කියලා ඉගෙන ගත්තා. වැඩිව දැන් අපි මේ ටික ඔය විදිහට මතක තියාගන්නවට වඩා දැන් අපි මෙන්න මේ නම් වලින්ම එක සැරේ මතක තියාගන්න උත්සාහ කරන්න කියලා තියෙනවා හතරෙදි නෙමෙයි තුනේදි ධම්ම. හරි. එහෙනම් ඔයාට පුළුවන් වෙන්න ඕනි පාපිල්ල විවිධ අවස්ථා ආවත් දැන් ඒක හරියටම කෙටි පාපිල්ල නැත්නම් දික් පාපිල්ල කියන වර්ගීකරණයෙන් කතා කරන්නේ. මේ බලන්නකෝ. පුරුපුරු ගාමින් පූසා එනවා, ගුග්ගුග් ගාමින් බූලා පුරනවා, කුස්සිය මුල්ලක කුඹි ඉන්නවා, චූටි පුතා පූසට අමතනවා. සීත සුලන් රෙල් දසත හමනවා, කුරුළු පූජනය ගම හඬවනවා, දුම්රිය වූ හඬ පැතිරී යනවා, කුකුර ගමට සිරි සැපනම් වෙනවා. හරි එහෙනම් අයපාරක් අපි කියමු පුරුපුරු ගාමින් පූසා එනවා, ගුග්ගුග් ගාමින් බූලා පුරනවා, කුස්සිය මුල්ලක කුඹි ඉන්නවා, චූටි පුතා පූසට අමතනවා, සීත සුලන් රෙල් දසත හමනවා, කුරුළු පූජනය ගම හඬවනවා, දුම්රිය වූ හඬ පැතිරී යනවා, කුඹුර ගමට සිරි සැපනම් වෙනවා. හරි. පුබුදුනි පළවෙනි කවිය කියමු. කුරු කුරු ගාමින් පූසා එනවා, බුබ්බුග් ගාමින් බූලා පුරනවා, කුස්සිය මුල්ලක කුඹි ඉන්නවා, චූටි පුතා පූසට අමතනවා. අංකය 15 පුතේ. හරි. ඊළඟ කවිය කියන්නකෝ සදසි. සීත සුලන් රැල් දසත හමනවා, කුරුළු කූජනය ගම හඬවනවා, දුම්රිය වූ හඬ පැතිරී යනවා, කුඹුර ගමට සිරි සැප නන්නනවා. right. මේ බලන්න. පුරු පුරු පූසා බු බු ඒ කවුද? බූලා. right. ඊට පස්සේ කුස්සිය කුඹි පුතා පූසා ඊට පස්සේ
කුරුළු කූජනය right පුරුපුරු පු ඌ શબ્දයක් ඇහෙන්නේ එහෙනම් කෙටි පාපිල්ල යාගාව තියෙන්නේ පූසා පූ කියනකොට ඌ શબ્දේ යාගාව දික් පාපිල්ල තියෙන්නේ බු 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 කියනකොට ඌ શબ્දේ කෙටි පාපිල්ල බූලා බූ බූ කියනකොට ඌ શબ્දේ දික් පාපිල්ල කුස්සිය කු ऊ शब्द के पापिल कूमी कू ऊ शब्द दिक पापिल पुता पु ऊ शब्द के पापिल पूसा पू ऊ शब्द दिक पापिल कू ऊ शब्द के पापिल कूजने ऊ शब्द दिक पापिल हाय එහෙනම් අපිට පැටල් දෙකක් නැහැ කෙටි පාපිල්ල සහ දික් පාපිල්ල. එහෙනම් අපි වචන ටිකක් ලියලා බලමු මේකේ තව පොඩි දෙයක් කියලා දෙන්නක් තියෙනවා. හරි? වචන ටික ලියලා ඒක කියලා දෙන්නම්. හරි. එහෙනම් වචන ටික ලියා ගමු. දෙපැත්තට ලියා ගන්න උ શબ્දේ ඌ શબ્දේ කියලා. උ શબ્දය ऊ शब्द हरी සර් මෙනුම් ලියලා ඉවරයි. සර් දැනෙත් ලියලා ඉවරයි. සර් සඳෙසි ලියලා ඉවරයි. තාත්ත කෙවෙන්නේ ඉවරයි සර්.
සාදෙව්මි ඉවරයි සර්. සර් අක්ෂර හදලා ඉවරයි. ලියලා ඉවරයි. සර් දේදුත් හදලා ඉවරයි. සර් පුපුදිනිත් හදලා ලියලා ඉවරයි. සර් ටිනාෂ් ඉවරයි. දැන් ඉවර ඇති දිනුෂ. කියමු බලන්න ලියපු වචන ටික. බුලත් බූරුවා කුකුලා කූර සුවල සූකඩ පුවා පූසි සුරංග සූදුව බූ යන්නේ මොකක්ද ලියුවේ? හරි. මදුක මොනවාද ඔයා ලියුවේ? බුලත් බූන්දි කුඩේ කූර රුව රූට පුටුව පූස සුදු සූකිරි. සර් කවිදු කියන්න. හරි කවිදු කියන්න. සර් සාදෙව්මි කියන්න. නෑ එපා. ඉන්න අර කවිදු කියන කන්නේ. කුලා කුණු කූර රුවල රූකඩ පුළුන් පූසා සුරතලා සූකිරි. right. සදෙව්මි. බුලත් බූලිය කුල්ල කූලි සාරිවල රූල පුටුව පූර්ණ සුළඟ සූකිරි. right. උදේශ්. උදේශ් විදුරංග කියන්න. බුරණ බූලි කුරුල්ලා කුඹි රුවල කුකඩ පුතා පුතා සුවඳ සූරිය. right. මෙතන කවුද මෙනු? මෙනු කීද? නෑ චුට්ටයි ඉන්න බැරියෝ. පොඩ්ඩයි ඉන්න බැරියෝ. මෙනුකි කියලා කෙනෙක් ඉන්නවද? මෙනුකි. මොකද පුතේ නම යාගේ මෙනු විතරයි. ඉතුරු කෑල්ලකෝ. නෑ සර් මෙනුල්. මෙනුල්. මෙනුල් කොහෙද පුතේ ඉස්කෝලේ වාගේ? ඇහෙන්නේ නැහැ බැරියෝ. අබම්පොල. බම්කොල. right. අබම්පොල යාලේ. පුතාට නිබන්ධනේ නෑ නේද? නෑ සර්. පුතාට ගන්න ඕන නම් සර්ට කතා කරන්න ඕනේ. හා සර්. right. මෙනුල් ලියපුරේ කියන්නකෝ බැරියෝ. බුරණවා බූරුවා කුරුල්ලා කූඩේ රුවල රූකඩ පුටුව පූසා සුළඟ සූකිරි. right. තව එකක් ඉන්න. කියන්න. ඉන්න බැරියෝ. කලින් ආපු නැති අයගෙන් අහන්න. කලින් ආපු නැති අයගෙන් සර් අහන්නේ.
ඉන්න නවෝදයා ඉන්දීවරි බුලත් බූන්දි කුඩය ඌර රුවල රූකඩ පුටුව පූසා සුලග සූකිරි. හරි මගෙන් ඇහුවේ නෑ කියලා මාත් එක්ක තරහ වෙච්ච කෙනෙක් ඉන්නවා. කවුද දන්නවද? මල්මි. කියන්න මල්මි. බුලත් බූල් කුඹුර කූර රුවල රූස පුස්පුරුවේ සුදු සූකිරි. right. එතකොට මේ බූයන්නෙන් මොකද්ද ලිව්වේ මේ මල්මි? බූල් බූල්. යෂාන් කියන්නකෝ. කුවනවා කුලා කුස්තිය කුඹියා කුවල කූපය කුවත කූසා සුළඟ සූදානම. right. එතකොට අර කාවින්ද නිර්මාල් කියන බබා බුලත් බූල් කූර කූරු රුපියල් රූප කුවක් කූසා සුළඟ සූරයා. right. කවුද? නජන බබා. ඉන්න නජන බබා. නජන ඔයා කියන්නේ. ඔයා කියන්නේ බුයන්නේ බුක් කුයන්නේ කුස්සිය කුයන්නේ රුක්. නජන දැන් යාළුවෝ කියපු විදිහට කියන අනිත් යාළුවෝ කියපු විදිහට ඔයා අහන් හිටියේ නෑ නේද? කොහේ හරි ගිහිල්ලා ෆෝන් එක තියලා. මම නජනට නීතියක් දානවා ඊළඟ දවසේ ඉන්නවා නම් කැමරාව ඔන් කරන් ඉන්න ඕනි ක්ලාස් එකේ කියලා ඈ. අර අනිත් යාළුවෝ කියපු විදිහට කියන්න නජන ඔයා ලියපු ටික. කැමරාව කියන්නේ දැන් ආන් හිටියේ නෑ නේද? මේකයි ආන්නේ කොහොමද කිව්වේ කියලා. සර් අනාද කිව්වේ මන් දැන් ආවේ කට් වෙලා. පුතේ අපි මෙන්න මේ අකුරු ටිකෙන් වචන ලියපු එක තමයි කළේ. සර්. හරි. නජන මෙන්න මෙහෙමයි කියන්න ඕනේ. තෙනුමි කියන්න බලන්න. තෙනුමි බුලත් බූරුවා කුරේ කූරේ රුවල රූපය පුටුව පූසා සුනාමි සුන්සිරි. right. තීක්ෂා ඔයා කියන්න බැරියෝ. බුලත් කුසිය පුතා. නෑ එහෙම බෑ. මෙහෙම දෙක කියන්න ඕනේ මේ දෙකට. බුලත් බූලා කුසිය කූඹි පුතා පූසා සුලන් සුකිරි. ඇයි ඔයා කිව්වේ නෑ රූ යන්න. ඒ දෙකේ මොකක්ද කිව්වේ? ලිව්වද? දෙයනේ ඇයි රුවන් රූපය රූකඩ නේද? දැන් කියමු නජන. දැන් ඔය අහන් හිටියනේ යාළුවෝ කියන විදිය. හරි. අක්ෂා ඔයා කියන්න. බුලත් බූන්දි කුඩය කූඩය රුධිරය රූකඩ පුටුව පූසා සුවඳ සූදුරු. right. හරි. එහෙනම් ඔන්න අදට පිල්ලම් කතා කරන එක නතර කරනවා. මොකද තව ඊළඟ දවසේ ඉවර කරන්න පුළුවන්. ඒක නිසා මගේ යාළුවෝ ඔක්කොම 8 9 10 11 12 13 14 15 කියන ටික බලන් එන්න ඕනි. කොම්බුව සහිත හාල් කිරීමේ ලකුණ
කොම්බුව සහිත ඇලපිල්ල කොම්බුව ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ ගැට ඇලපිලි දෙක කොම්බු දෙක කොම්බුව සහ ගයනු පිත්ත බලන් එන්න ඕනි කවි ටිකත් පාඩම් කරන් එන්න ඕනි හරි අපි මේ කතා කරපු ටික ආයෙ ටිකක් මතක් කරමු එතකොට හරි එතකොට මේ වැඩේ ඉවර වෙනවා අද දවසට අපි පිළිවන් ටිකක් ඉගෙන ගත්තා පළවෙනි එක අපි කිව්වා ඇලපිල්ල right ඇලපිල්ල අපි අකුරක් ගමු හා શબ્දය තමයි ආ શબ્දය ඊට පස්සේ අපි දෙවෙනි එකට ඉගෙන ගත්තා මොකද්ද පිළිම දෙවෙනි එකට ඉගෙන ගත්ත එක ඉක්මනට කියන්නේ කොහොම මතක් කරන්න කෙටි ඇදපිල්ල ඒක ගත්තොත් මෙතනට දැම්මොත් කෑ શબ્දය ඇක් શબ્දය right ඊට පස්සේ තුන්වෙනිම ඉගෙන ගත්තා දික් ඇදපිල්ල ආයේ විකාර කියවන්න බෑ හොඳේ දික් ඇදපිල්ල શબ્දය තමයි කෑ එනවා අකුරකට දාපුවා මේ විදිහට එනවා શબ્දය ඈ වෙනවා ඊට පස්සේ අද දවසේ ඉගෙන ගත්තා 4 5 හරි 4 සහ 5 ඉගෙන ගත්තා කෙටි ස්පිල්ල සර් ටික තියාගන්න ඕනේද? නෑ මේ මතක් කරමු අපි මේ මතක් කරනවා කෙටි ස්පිල්ල කයන්නට දැම්මොත් කෙටි ස්පිල්ල කී පිල්ලම කී වෙනකොට શબ્දය ඊ වෙනවා ඊට පස්සේ දික් ස්පිල්ල ඒක අකුරට දැම්මොත් කී වෙනවා ඒකේ શબ્දය ඊ right e ඊට පස්සේ අවසානයේදී ඉගෙන ගත්තා 6 සහ 7 කෙටි පාපිල්ල right කෙටි පාපිල්ල ඒක එක අකුරු වලට එක විදිහට වැටෙනවා මගේ දරුවනේ කයන්නට නම් කු එහෙම නැත්නම් රු ඊට පස්සේ පු ඔය විදිහට එතකොට ඒකේ શબ્දය පු හරි ඊට පස්සේ දික්පාපිල්ල එයාත් එහෙමයි අකුරෙන් අකුර වෙනස් සමහර අකුරු වලට අනුව වෙනස් වෙනවා කු රු පු ඒකේ શબ્දය ඌ શબ્දය උතන්ට වෙනකන් දැන් අපි ඉගෙනගෙන තියෙනවා හරිද දැන් මෙතනින් එහාට කිසිම විදිහකට අමතක වෙන්න එපා අමතක කරන්න බෑ කිසිම හේතුවක් නෑ අමතක කරන්න. හරි. දැන් සර් මේකේ චූටි දෙයක් ඒක අදම කියලා දෙන්නම්. ඒකත් අද ඉගෙනගෙන යන්න. කාලය අපේ ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපිට ගණිත පාඩමක් කරන්න තියෙනවා. ඒත් මේක ඉගෙන ගන්න ඕනේ තේරුණේ අපි ආ. එහෙනම් සර් මේක මකනවා. හරි. දැන් 7ක් ඉගෙනගෙන තියෙනවා. නිබන්ධනයේ 7 වෙනි එක දක්වා ඉගෙනගෙන තියෙනවා අපි. හොඳට ඒක බලා ගන්න ඕනේ. ඊට පස්සේ 8 වෙනි එකේ ඉඳලා 15 වෙනි එකට ඊළඟ දවසේ ඉවර කරනවා. ඒක නිසා ඊළඟ දවසේ ටික හොඳට බලාගෙන ඉන්න ඕනේ. හරි? මෙන්න මේක තමයි දැන් ආයි කියලා දෙන්න තියෙනවා කිව්වේ. හොඳට කල්පනාවෙන් සර් අහන ප්‍රශ්න ටිකට දැන් උත්තර දෙන්න. ඉගෙන ගත්ත ටික ඔළුවේ තියාගෙන හරි කල්පනාවෙන් උත්තර දෙන්න. පළවෙනි අකුර දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි හරි පළවෙනි එකේ තියෙන පිල්ලම මොකක්ද කියලා කියන්න මට දිනුෂ අනිත් ගොල්ල මයික් කිසිසේත්ම ඔන් කරන්නේ නැහැ කිසිම කෙනෙක් මයික් ඔන් කරන්න එපා
දිනුෂ මයික් එක ඔන් කරන්න ඉස්සෙල්ලා. right. පළවෙනි අකුරේ තියෙන පිල්ලම දිනුෂ මට කියන්න ඕනේ. හූ යන්නේ. නෑ. අකුර නෙවෙයි අහන්නේ. ඒකේ දාලා තියෙන පිල්ල මේ කියන්නේ මෙන්න මේ මොකද්ද මේ මෙහෙම දාලා තියෙන පිල්ලම මොකද්ද කියලා අහන්න. හරි දිනුෂ මයික් මියුට් කරගන්න. මදුක මොකද්ද පුතේ මේකේ දාලා තියෙන පිල්ලම ඉක්මනට කියන්න මදුක. කෙටියද පිල්ල? කෙටි ඇට පිල්ල කියලා මදුක කියනවා. හරිද යෂාන්? චේතන බබා හරිද පුතේ? වැරදි සර්. එහෙනම් මොකද්ද මේකේ තියෙන්නේ? රහන නෑ. ඇද පිල්ල. මේකේ තියෙන්නේ මොකද්ද? සබ්ජෙක්ට් එකේ ඉන්නේ මොකද්ද? කෙටියද පා පිල්ල? හරි. කුබුදුනි මොකද්ද මේ? කෙටියද පිල්ල? කෙටියද පිල්ල. හරිද ආක්ෂා? වැරදි සර්. එහෙනම් මොකද්ද ආක්ෂා මේකේ තියෙන පිල්ලම? මල්මි පළවෙනි එකේ තියෙන පිල්ලම මොකද්ද මල්මි? කෙටියද පිල්ල? තෙනුමි මොකද්ද තියෙන පිල්ලම පළවෙනි එක? කෙටියද පිල්ල? සදෙව්මි මොකද්ද තියෙන පිල්ලම? කෙටියද පිල්ල? තීක්ෂා මොකද්ද පිල්ලම? right. ඉන්දිවරි මේකේ තියෙන පිල්ලම මොකද්ද පුතේ? කෙටියද පිල්ල? කවිදු සර් බෝඩ් එක පේන්නේ නැහනේ. හරි දැන් පේනවා කවිදු. කෙටියද පිල්ල? කෙටියද පිල්ල. නජන කෙටියද පිල්ල? දෙනෙක් විදුරංග මේ තියෙන්නේ කෙටි ඇද පිල්ල. විකාර කියවන්න එපා. right. මෙයා කෙටි ඇද පිල්ල නම් මම අහනවා ඊළඟ ප්‍රශ්නේ. යෂාන්ගේ අංක 3 හඳුන්වන්නේ කොහොමද? ඒකේ තියෙන පිල්ලම. යෂාන් දෙකද පිල්ල? අංක 3 මෙන්න මේක. මෙන්න මෙයා. කෙටියද පිල්ල? ආක්ෂා ඔයා මේක වැරද්දුවා. මේ මොකද ආක්ෂා? කෙටි. මේක අංක 3. ඔයාලට පේනවනේ බෝඩ් එක. ඔව් සර්. කුබුදුනි මේ මොකද්ද පුතේ තියෙන්නේ? කෙටියද පා පිල්ල? ඔව් කෙටි ඇද පාපිල්ල නැත්තම් කෙටි පාපිල්ල. මේ තියෙන්නේ කෙටි පාපිල්ල. ඔයාලා දැන් මේක දන්නවා මේක කෙටි ඇද පිල්ල නම් මේක දික් ඇද පිල්ල.
පිල්ල. මේක කෙටි පා පිල්ල නම් මෙයා දික් පා පිල්ල. හොඳට මතක තියාගන්න. අකුරු ටික එක වගේ. පුංචි වෙනස්කම් තියෙන්නේ. මේකේ පිල්ලම මෙතනින් පටන් ගන්න, මේක මෙතනින් පටන් ගන්න. මෙයා මෙතනින්, මෙයා මෙතනින්. හරි? මෙයා කියන්නේ රැ කියලා. එතකොට රෑන්නට තියෙන ඇ શબ્ද. එතකොට කෙටියද පිල්ල. මෙයා රෑ ඈ શબ્දේ. ඈ શબ્දෙට තියෙන දික්කද පිල්ල. මෙයා හඳුන්වන්නේ රුක් කියලා උ શબ્දේ. උ શબ્දෙත් එක්ක යන්නේ කෙටි පා පිල්ල. මෙයා හඳුන්වන්නේ රූ කියලා රූ ඌ શબ્දේ. ඌ શબ્දෙත් එක්ක යන්නේ දික් පා පිල්ල. පඩවල ගන්න එපා. ඊළඟ දවසෙත් අහනවා. හැබැයි ඊළඟ දවසේ වැරද්දුවොත් ගණන් ගන්න වාක්ෂා. හරි? විනූෂත් විකාර කියෙව්වා. ගොඩක් දෙනා වැරද්දුවා අන්තිමට. හරි. එහෙනම් සිංහල ටික ඉවරයි. අපි යමු ගණිතය වැඩකට. කම්මැලිද සින්දුවක් අහන්න ඕනේද? අනේ උස අනේ උස right. අහන්න බෑ කියන්න ඕනේ. කවුද කියන්නේ? හරි දෙනෙත් විදුරංග ලස්සනම ලස්සන සින්දුවක් කියනවා දැන්. හරි. ලෑස්ති වෙනද? හරිද? දෙනෙත් ලෑස්ති වෙනකන් 37 පිටුවට බෙල්ලන්නකෝ. යනස right කැමරාවත් ඔන් කරගත්තානේ. right දෙනෙත් කියන්නේ පුංචි වයසේ ඉන්න හිංචි පුංචි පැංචලා පුංචි පුංචි මල් වගේලු සුවඳ විහිදලා ආදරේ නිසා ලස්සනයි කියා ඉන්නේ අපි ආදරේට ආදරේ වෙලා ලෝකයේම සැපත සතුට පුංචි අප තමා වාසනාව ගෙනත් දීලා ඉන්නේ හිනහිලා පුංචි ඔබ සොයා දෙන්නේ මේ ඕවා මේ අහන්න ආදරේට ආදරෙයි මෙමා ඇත්ත සංගවලා බොරු වදන් පවසලා තමන් ගැන සිතා වැරදි කරන්න එපා ගුණ දහමේ නිති බැඳිලා යුතුයකම මේ ගරු කරලා ඉන්න අයට වේදනාව නැහැ හිමි වෙලා පුංචි වයසේ ඉන්න හිංචි පුංචි පැංචලා පුංචි පුංචි මල් වගේලු සුවඳ විහිදලා ආදරේ නිසා ලස්සනයි කියා ඉන්නේ අපි ආදරේට ආදරේ වෙලා right ලස්සනම ලස්සනයි. හරිද? කියන්නද මොකද්ද පැටියෝ? අක්ෂා කියන්නද හරි එහෙනම් ආක්ෂා විතරයි. අද නැත්තම් කාලේ මදි වෙනවා. right ආක්ෂා ඉක්මනට කියන්නේ. මල් සුගන්ධේ දම් සුගන්ධේ සිල් සුලන්දල් පාවෙලා සම්බුදුන් සම්භාවනීය සාදු සාදු වන්දනා මිහින්තලා වෛතහම්මමාව ශාන්තානුබුදු නාමයයි කාට කාටත් මේ කියන්නේ ශාසනයේ ඉතිහාසයයි රත්නමාලී සේරදුන් මේ දෙව් වමුන් පූජා ලබයි මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි රැල් නගා හොගා ගලන්නේ ජාතියේ ජයපානයයි සිංහලේ වික්මන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි දාගෙබයි මහමේගෙයයි නිල්වන් ගුවන් ගැබයා ගුණේ ගල් කුලින් සිත් අම්බුනාද මෙත් සිහිල් කරුණා ගුණේ මහා රජුන් තුන් සිංහලේ මෙහිමයි එදා දස්කම් කළේ මේ උතුම් දහමින් තමාලේ මස් පවා විස්කම් කළේ
ධීර වීරයයි පූජනීය නෑනිමක් ගුණ ගායනේ සිව් මහා දෙවි දුන් රකිවා මේ අපේ බුදු සාසන. හරි හරි. පරක් වුණාට වේගෙන් කියන්න ඕනේ ලස්සනට කියන්න ඕනේ අක්ෂර. ලස්සනයි හොඳේ. ඊළඟ දවසේ නව ලස්සන සින්දුවක් පුරුදු වෙලා ඉන්න තව යාළුවෙකුට අලුත් සින්දුවක් අපි නිකන් අහන අර ටැන්ටු කරත්තෙන් අපි හැමදාම අහන එකනේ. එහෙම නෙමෙයි. අලුත් සින්දුවක් ලස්සන සින්දුවක් අපිට ගැලපෙන ලස්සන සින්දුවක්. හරි. එහෙනම් අපි යමු අපේ ගණිතය වැඩේට. මතකද දිනූෂ? මේ දිනූෂ අල්ලගන්නේ හැම වෙලේම හොරා වගේ පයින්නවා වැඩවලින්. හරිද? මතකද දිනූෂ අපි එදා ගණන් වගයක් හැදුවා. මෙන්න මෙහෙම 425ට එකතු කළා 246යි. මතකද දිනූෂ? දැන් මතක නැහැ කියේද දන්නේ? ඔව්. ඔව්. එහෙනම් අද මේක එකතු කරමු දිනූෂ. සර් එක එකතු කරමු. 5යි නෑ 11යි. 5යි 6යි 11යි. හරිද? සර් ලිව්වා හරිද? නෑ. එහෙනම් කීයද යන්නේ මෙතන? 1 එහෙනම් මේක මැකුවම හරිද? ඊට පස්සේ 2යි 2යි 4යි 6යි 1යි 7යි කියන්නද සර් කියලා දුන්නේ? ළමයි සර් කියලා දුන්නේ මට මතක විදිහට 1යි 2යි 3යි 3යි 4යි 7යි කියන්නේ. 4යි 2යි 6යි. 2යි 4යි 6යි 1යි 7යි කියනකොට සමාන වෙලාවට මෙන්න මෙයා අමතක වෙනවා අපිට. අමතක වෙලා මෙතනින් නිකම්ම 6 ලියුණාට පස්සේ ඔයාට එක ලකුණක් මේකට නැති වෙනවා. ඔයාට එක ලකුණක් නැති වෙනවා කියන්නේ ඔයාට ෆේල් වෙන්න වෙනවා. දැන් කියන විදිහටම. ශිෂ්‍යත්වයේ කඩයිම පාස් වෙන්න බැරි වෙනවා. ෆේල් කියනවට වඩා හොඳ වචනේ කඩයිම පාස් වෙන්න බැරි වෙනවා. ඒ උනාට කවුරුත් කියන්නේ එතකොට එයා ශිෂ්‍යත්වයේ ෆේල් කියලා. හරි? එහෙම වුණාට පස්සේ ඔයාට අර අපි කියන්නා වූ ජනප්‍රිය පාසලකට යා ගන්න බැරි වෙනවා. ඒ ජනප්‍රිය පාසලෙන් ලැබෙන අවස්ථා ටික ඔයාට අහිමි වෙනවා. හරි? ඒක නිසා ඔයා පුරුදු වෙන්න 1යි 2යි 3යි 3යි 4යි 7යි කියන්නේ. හරි? හරිද? නැතුව 2යි 4යි 6යි 1යි 7යි කියනකොට මෙහි යන්නේ නැහැ ආපහු. හරි කම්මැලි ළමයි. හරිම කම්මැලි. හරිද? මේ දැන් කවුරු හරි ගුරුවරයෙක් වෙන්නවත් පුතේ ඕක වැරදි කියලා ඒක මකලා ආය හරි උත්තරේ ලියන්න තරමට කම්මැලි. කියන්නේ නෑ සමහර අය. ඒක නිසා ආයෙ වරද්දන්න බෑ. හරි. එහෙනම් පෙරලන්න 37 38 පිටුව. 38. හරි. 38 පිටුවේ ගණන් 10ක් තියෙනවා 10 හැදුවද? ගෙදරදී. ඔව් සර්. 38 පිටුව. නෑ ඒසාන් එහෙම වැඩක් කරන්නේ හරි විනාඩි 5ක් දෙන්නම් ගණන් 10 හදපු නැති ගොල්ලෝ පට ගාලා ගණන් 10 හදන්න මල්මිගේ සද්දේ අම්මෝ හරි පට නේද සර්? මොකද්ද මල්මි 38 පිටුව නේද? 38 පිටුවේ පළවෙනි ගණන් 10 අර කොටු අස්සේ තියෙන ගණන් 10 සර් අක්ෂර හදලා ඉවරයි. හරි අක්ෂා ලිහඩ වෙන්නකෝ මට පේනවා හරි අක්ෂා ඊළඟ එකක් කරන්න ඕනේ දෙවෙනි එක එතන ඉඳ තියලා තියෙන සර් ඒකට ඒක ගෙදරදි කරමු අපි දැන් මේ ගණන් 10 ඉක්මනට හදන්න
හරි සර්. හරි. විරෝෂ ඇදුවද? සන්දේසි ඉවරයි සර්. හරි සදේසි අපි උත්තර බලමු. සර් මේකේ බෝඩ් එකේ ලියා ගන්නකම් ඔයාලා හදන්නකෝ. සර් කවිඳු කරලා ඉවරයි. හරි බැරියෝ. සර් කවිඳු ලියලා ඉවරයි. ආවිද නිර්මාල ඉවරයි. සර් නජ සේටිනාෂත් ලියලා ඉවරයි. හරි දිනාශා. right. සර් හරි දිනුෂ අපි උත්තර බලමු 3යි 8යි 11යි 11න් එකක් ඉතිරි ඒක මෙතන 10 ස්ථානෙට ගෙනාවා 1යි 3යි 4යි 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 8යි 1යි 2යි 3යි මොන පළවෙනි ගාන සර් හැදුවා ඔයාලගේ හරි නම් ලස්සන හරියක් දාගන්න රතු පෑනකින් යෂාන් අපි දෙවෙනි ගාන හදමු පැටියෝ කියන්න සර් මේ පෑනකින් හරියට දැම්මට කමක් නැද්ද? කමන්නේ හරි දාන්නලු. හරි දැන් මයික් මියුට් කරගන්න යෂාන් මෙමය කතා කරනවා ඔයාලා අහන් ඉන්න 8යි 8යි කීයද යෂාන් 8යි 16යි 16න් 6 ලියනවා. රයිට් ලිව්වා ඊට පස්සේ ඉතින් ලියා ගන්නවා කිව්වට එහෙම කියන්නේ නැහැ සර් දන්නේ නැහැ සර්ට කියන්න ඕනේ 10 ස්ථානෙට එකක් ගෙනියනවා ඔන්න 10 ස්ථානෙට එකක් ගෙනා හරි ඊට පස්සේ 1යි 2යි අර 1යි 3යි අර එකයි කියන්නේ කොයි එකද අර එක මේක කියලා ඒවා තියනවද ලියාගත් 1යි අනිත් 2යි 1යි 3යි 1යි 2යි 3යි අන්න එහෙම කියන්නකෝ හරි දැන් මේක 7යි 3යි 7යි 4යි 3යි කීයද 7යි 7යි කවුද දැන් ළඟ ඉඳන් කියලා දුන්නේ ශාන්ත අක්කද නෑ අම්මා අම්මා එතන නම් අම්මත් එක්ක යන්න ඕනේ විභාගෙට හරි අපි යන් ඊළඟට තීක්ෂා ගාවට තීක්ෂා තුන්වෙනි ගාන විසඳමු අපි 5යි 6යි 11යි තීක්ෂා කියන්න අයියේ 5යි 6යි 11යි 11යි කීයද සර් කියන්නේ මෙතන 5යි 6යි 11යි ස්ථානයේද ගන්නවා. ඔව් හරි ඊට පස්සේ 2යි 2යි එකතු කරනවා. කීයද 7යි 1යි 2යි 6යි තීක්ෂණ මං කියන එක ඇහෙනවද ඔව් හරි තීක්ෂණ මං කියන එක ඇහෙනවා නම් තීක්ෂා 2යි 4යි නෙමෙයි 1යි 2යි 3යි 4යි 7යි 2යි 4යි 6යි කියන්න පුරුදු වෙන්න පුතේ මං හැම වෙලේම කියනවානේ මේ දෙක එකතු කරගන්න යන්න එපා ඔයාට එතකොට මේක සමහර වෙලාවට අමතක වෙන්න පුළුවන් අමතක වීමේ හැකියාව වැඩි 4යි අපි යන් 4 වෙනි එක විසඳන්න
ඒක මම සදෙසිත් එක්ක විසඳනවා. සදෙසි විසඳමු අපි 4 වෙනි එක. 9යි 4යි 13යි 10 ස්ථානයට එකක් ගෙනියනවා. නේ සදෙසි 9යි 4යි කියන්න එපා. එතකොට මේක නිකන් මේ අතට එකතු කළා වගේ වෙනවා. එහෙම නෙමෙයි සදෙසි එකතු කරන්නේ. මෙහෙටනේ 4යි 9යි කියන්න පුතේ. හරි? උත්තරේ මොකක් ආවත් හරි උත්තරේ හතරයි. හරි කියන්නේ. 4යි 9යි 4යි 9යි 13යි. 13යි 13න් 10 ස්ථානයට එකක් ගෙනියනවා. ඊට පස්සේ 1යි 3යි 4යි හරි 1යි 5යි 6යි. right මෙතනදි කියන්න ඕනේ 1.1යි 1යි 3යි 4යි කියලා. හරි හා සර්. right අපි යනවා ඊළඟට තෙනුමි ගාවට පස්සේ විසඳන්න. තෙනුමි විසඳමු අපි. අටට දෙකක් එකතු වුණාම 10යි. 10න් බිඳුව ලියන්නේ. 10 ස්ථානයට එකක් ඉතුරු එක ගෙනියනවා. ඊට පස්සේ 1යි 5යි 1යි 5යි 1යි 4යි 1යි 4යි 1යි 4යි 5යි 5යි බිඳුවයි 5යි ඊට පස්සේ 3යි 6යි අපි යනවා ඊළඟ එක විසඳන්න. කාත් එක්කද දන්නවද? අක්ෂය. 7යි 5යි එකතු කරාම 12යි 12න් දෙක දානවා එකක් ඉතුරුයි 10 ස්ථානයේ එකතු කරාට පස්සේ 8යි අර ඉතුරු එකත් එක්ක 9යි 6යි 1යි 7යි ඒ පුතේ 10 ස්ථානය එකතු කළාට පස්සේ 8යි අර එකත් එක්ක 9යි කියන්නේ. අනේ මන්දා. ඔයාලා පුරුදු වෙලා තියෙන ක්‍රමේ වෙන්නේ නැති. හැබැයි 1යි 5යි 6යි 3යි 9යි 6යි 1යි 7යි කියන්න පුළුවන් නම් වටිනවා. නැත්නම් මේක අමතක වෙන්න පුළුවන් ඔයාට. හරි. කාවින්ද නිර්මාල. එන්න අපි පැටි 7 වෙනි එක විසඳමු. ඉක්මනට 5න් 8 13යි 5යි 8යි 13යි. right ඊට පස්සේ 13 එක ඉතුරුවන් 10 ස්ථානයට ගෙනාවා. බිඳුවයි පුතු කරන්න බැරි අන්ද අරක එකක් කන්ද එතනට එකයි. 1.1යි 1.1යි 6යි 3යි 9යි. හරි. අපි යන් ඊළඟ එක විසඳන්න දෙනෙත් එක්ක. දෙනෙත් විදුරාංග. කියන්න දෙනෙත්. 6යි 4යි 10යි. සර් මෙතන කියලා ලියන්න ඕනේ. අනිත් එක 10 ස්ථානයට ගෙනියනවා. 1යි 2යි 3යි 4යි 7යි. right good. ඊට පස්සේ 5යි 2යි 7යි. හරියට හරි. right. අපි යන් මෙනුක ගාවට මෙනුකද මෙනුකද මට නම මතක නෑ යා. මෙනුකද නෑ සර්. එයාගේ අර දිග රූප ටිකක් නේ දාලා තියෙනකොට නම පේන්නේ නෑ.
කවුද පුතේ නම කියන්නකෝ? මෙනුල්. මෙනුල් අපි විසඳමු 9 වෙනි ගාන. එන්න මෙනුල් විසඳමු. 8යි 3යි 11යි. හරි. කීයද ලියන්න ඕනේ මෙතන? එතනින් 1 දානවා. හ්ම්. එකක් ඉදිරි. ඒක 5යි 1යි 5යි 6යි 6යි 2යි 8යි. right 4යි 2යි 6යි. right. අපි යම් අවසාන ගාන විසඳන්න ප්‍රබුදුනී ගානට. ප්‍රබුදුනී විසඳමු අපි මේක. සර් ඔව්, 2යි 7යි 6යි නේ. 8 වෙනි ගානේ. 2යි 4යි මේකද? මෙතනද? ඇයි බැලියෝ මේ 6යි 4යි 10යි බිඳුවයි එකක් ඉතිරි 1යි 2යි 3යි 4යි 7යි 5යි 2යි 7යි. ළමයි ඒක වැරදුනාද මගේ ඇති? 8 වෙනි ගාන. හරි සර්. හරිනේ? හරි සර්. right. අපි යම් පුබුදුනේ ඉන්නවද? යා නෑ. හරි අවසාන ගාන මදුකත් එක්ක මම විසඳනවා. මදුක විසඳමු අපි. 9යි 5යි 14යි. ඊට පස්සේ එකක් ඉතුරුයි. ඒක 10 ස්ථානයට යනවා. හා 1යි 2යි 3යි 3යි 6යි 8. 8 ගේනවා. මෙතන සාමාන්‍යයෙන් බිඳුව තමයි සලකන්නේ. එතකොට මෙතන බිඳුව 8යි. right. එහෙනම් මම හිතනවා ගණන් 10න් 10ම හරියටි හැමෝගෙම කියලා. ගණන් 10න් 10ම හරියටි හැමෝගෙම කියලා මම හිතනවා. හරියන්න ඕනි මේක වරදින්න විදියක් නැහැ. ගෙදර වැඩක් තියෙනවා. ඒක තමයි ඔය 38 වෙනි පිටුවේ දෙවැනි අභ්‍යාසය කොඩි දෙකෙන් වරකට එක සංඛ්‍යාව බැගින්ගෙන ඒවා එකතු කරන්න එවැනි ගණන් 8ක් සාදන්න. ඔය ඉදී පුංචිට ලියාගෙන හදන්න. මේ ඔයාගේ පෙළපොතේ අභ්‍යාස ටික තමයි මේ කරන්නේ. එතකොට ඔයා ඉස්කෝලේ ගියාට පස්සේ හරිද? ටීචර් මේ වැඩේ කරනවා. එතකොට ටීචර් අපි ඕක ඉගෙනගෙන තියෙන්නේ සම්පස්සගේ ක්ලාස් එකේදී කියලා කෑ ගන්නේ නැතුව සද්ද නැතුව ටීචර් දුන්නම ටක් ගාලා අනිත් යාළුවන්ට කලින් හදලා අරයට හදලා ටීචර්ට පෙන්නනවා විනා ඊට වැඩි දේවල් කරන්න යන්න එපා. එහෙම කරන්නේ නැහැ. ටීචර්ට කරදර කරන්නේ නැහැ ඔයාලා. මේ ගණන් ටික දුන්න ගමන් ටක් ටක් ගාලා හැදුවා ටීචර්ට පෙන්නුවා. හරි. ඊළඟ දවසේ අපි ආරම්භ කරනවා. අපි දැන් කතා කළේ එක ස්ථානයෙන් 10 ස්ථානයට ගේනවානේ. එක ස්ථානයෙන් 10 ස්ථානයට ගේනවා තමයි කතා කරන්නේ. අපි ඊළඟ දවසේ කතා කරනවා 10 ස්ථානයෙන් 100 ස්ථානයට ගේනවා ගැන. ඒක නිසා 39 වෙනි පිටුවේ තියෙන ගණන් ටික ලියන්නේ නැහැ. ඒවා කරන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලාගෙන එනවා. හරි. එහෙනම් ගණිතය ටික ඉවරයි. අපි රචනාව මට ගොඩක් දෙනා එව්වා. ගොඩක් දෙනාගේ රචනාවේ තියෙන අඩුපාඩුවක් තමයි එක රචනාව ලිව්වා. ඔව් කියන්නකො සදිසි. සර් 38 පිටුවේ අර කොඩි දෙකෙන් අර ගණන් 8ක් හදාන්න කියලා තියනා නේද? ඔව්. ඒක අපි ගෙදරදී කරන්න ඕනිද? ඔව් පැටි ඔව්. ඒක තමයි ගෙදරදී කරන්න කිව්වේ වැඩේ. හා සර්. right. ඒකේ තියෙන විදිහ බලා තේරුම් ගන්න කොඩි දෙකෙන් වරකට එක සංඛ්‍යාවේ එක කොඩියකින් එකක් ගන්නවා ඊළඟ කොඩියෙන් අනිත් එක ගන්නවා. එහෙම අරගෙන ගණන් 8ක් හදන්න කියලා තියෙනවා. ඔය උදාහරණයක් පෙන්නලා තියෙනවා. හරි. හරි. රචනාව ගැන කතා කළේ රචනාව ලියද්දී ගොඩක් දෙනා හොඳට රචනාව ලිව්වට වැඩක් නැහැ අකුරු වල අඩුපාඩු තියෙනවා. හරි. අකුරු වල අඩුපාඩු තියෙනවා. ඒක නිසා ඒ අකුරු වල අඩුපාඩු හදා ගන්න ඕනේ. හොඳ රචනාවක් කියලා තිබ්බ ආක්ෂා. හරි. ආක්ෂා රචනාව ලියලා තිබ්බ මට දැන් මේ වෙලාවේ කියවන්න විදිහක් නැහැ ඒක. ආක්ෂාව රචනාව තියෙනවද? ඔව් සර්. අර යාළුවන්ට එහෙනම් රචනාව කියවන්නකෝ.
අපේ ගමට වන අලියේ කඩා පැන්නදා කලබලයට පත් වූ මිනිසුන් ඒ මේ අත දුවන්නට වුණි. බියට පත් වූ ළමෝ අඩන්නට වූහ. වන අලියාගේ ප්‍රහාරයෙන් බොහෝ නිවෙස්වලට හානි සිදු විය. මිනිසුන්ටද තුවාල සිදු වූ අතර වගාවන්ටද හානි සිදු විය. බොහෝ වේලාවක් ගම තුල කලබල කළ වන අලියා පැය කිහිපයකට පසු නැවත වනයට ගියේය. ඒ වගේම ගොඩක් දෙනා මට එවලා තිබුණා ඒෂාන් එවලා තිබුණේ හරි එහෙම වෙන්න බෑ නච්චන එව්වද කියලා මතක නෑ ගොඩක් දෙනා මට රචනාව එවලා තිබුණේ හරි රචනාව ලියලා ඉවර වෙලා හොඳට රචනාව කියවන්න හරිද රචනාව කියවලා අකුරු වල අඩුපාඩු තියෙනවද කියලා බලලා ඉවර වෙලා මට එවන්නේ ලියපු ක්‍රමම මට අනිත් පැත්තට එවනවා එහෙම වෙන්න බෑ හරි එහෙනම් මෙන්න අද දවසේ රචනාව මාතෘකාව පුවත්පතක් කතා කරයි. අපි කලින් ලියලා නැහැ. පුවත්පතක් කතා කරයි. හරි. මාතෘකාව හරි. මට හෙට දවස් ඇතුළත ඕනි රචනාව. හෙට දවස් ඇතුළත අනිවාර්යෙන් එවන්න ඕනි. සමහර අය ලියලා තිබුණා මෙහෙම. ඒ කියන්නේ වනාලින්ගේ ප්‍රශ්න. ඒ කියන්නේ වනාලි ගමට වදින්නේ මෙන්න මෙහෙම නිසා මිනිස්සුගේ ඒවා නෙමෙයි. මෙතන අර වනාලියෙක් කතා කරයි කියන එක ඇස්සේ තියෙන්න ඕනේ. වනාලියෙක් ගමට ආවා. මිනිස්සු වයේ සීසීකට දුවනවා, කෑ ගහනවා, මුළු ගමම විලාප ගහනවා. හරි? සමහර අය වනජීවියෙකුට කතා කරනවා. ඊට පස්සේ වනජීවියෙක්ගෙන් එනවා, ඇවිල්ලා අලියා පන්නනවා, අලි වෙඩි දානවා. උදේ බලනකොට වගාවන් හැම එකක්ම පාලු කරලා ගෙවල් බිඳලා සමහර වෙලාවට මිනිස්සුන්ගේ ජීවිතත් විනාශ වෙලා නේද? ඔන්න වාගේ කරුණු ටිකක් ඒක එකතු වෙනවා. දැන් පුවත්පතක් කතා කරයි කියනකොට එයා කොහෙද ඉපදෙන්නේ? එයාගේ සේවය මොකද්ද? හරි? මොනවා මගින්ද එයා උපදින්නේ? පුවත්පතක් කොහේ කොහොමද උපදින්නේ? ඒ ගැන ටිකක් හිතලා ලියන්න. ඔය හිතට එන එකක් එකපාරට ලියලා දාන්නේ නැතුව. පුවත්පතක් කොහෙද උපදින්නේ? පුවත්පතක් කොහෙද ළමයි උපදින්නේ? කොහෙද උපදින්නේ? පුවත්පතක ඉපදීම සටහන් වෙන්නේ කොතනද? අච්චු කන්තෝරුවේ නෑ. පුවත්පත් කන්තෝරුවකින් ඉපදෙන්නේ මොකකින්ද ඉපදෙන්නේ? කර්මාන්ත ශාලාවයි. නෑ. යන්ත්‍රයකින්. මොන යන්ත්‍රයකින්ද? කඩදාසි වලින් නෑ ඒක තමයි කඩදාසි වලින් යන්ත්‍රයකින් ඉපදෙන්නේ මොන යන්ත්‍රයකින්ද ඉපදෙන්නේ? යන්ත්‍ර කියපුවා මොකෙන්ද? මුද්‍රණ යන්ත්‍රය. අන්නාරේ මුද්‍රණ යන්ත්‍රයකින් තමයි ඉපදෙන්නේ. එතකොට මුද්‍රණ යන්ත්‍රයකින් ඉපදෙනකොට එයාට ඉපදෙන්න අවශ්‍ය දේවල් මොනවද? කඩදාසි. කඩදාසි විතරද? කඩදාසි කොලයක් තියෙනවා මුද්‍රණ යන්ත්‍රයක්. නෑ මෙයන් කඩදාසි කොලයක් තියෙන අහගෙන කඩදාසි කොල තියෙනවා මුද්‍රණ යන්ත්‍රය තියෙනවා. ඉපදෙයිද පුවත්පත? තීන්ත. අන්න හරි බුදුනි තීන්තක් ඕනිය ඔකට. කඩදාසි වලින් මුද්‍රණ යන්ත්‍රයකින් තීන්ත වලින් මේ ටික එකතු වුණාට පස්සේ තමයි මෙයා ඉපදෙන්නේ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒක ASCII එයාගෙන් දෙන දේ ඉපදිලා එයා කරන වැඩ ටික. එයා සමාජයට පණිවිඩ ගෙනියනවනේ. සමහර ඒවා ආයෙ ගෙනියනවා පීඩා පණිවිඩ. සමහර ඒවා දේශපාලනික පණිවිඩ.
සමහර ඒවා අධ්‍යාපනික පණිවිඩ ගෙනියනවා නේද පුවත්පත්? ඒ ගැන හිතලා ලස්සනට වාක්‍ය පාක්වත් ලියන්න ඕනේ. ලියලා හෙට දවස් ඇතුළත මට එවන්න ඕනේ. හරිද දෙන්නේ? හරි. එහෙනම් සර්ගේ WhatsApp නම්බරය දෙන්න. හරිද? ඔයාලා ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නවා නම් මේ WhatsApp නම්බරයට කතා කරන්න, මේකට කතා කරන්න. right. මේකට එකතු වෙයි. හරි. එහෙනම් අද දවසේ නවතිනවා. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ රාත්‍රියක්. තෙරුවන් සරණයි පුතේ. Bye.